වස්සාන ධර්ම දේශනා අපට හොඳට පින්කම් කරන්න පුළුවන් කාල සීමාවක් තමයි මේ ඇති වෙලා තියෙන්නේ. අපි හිතන්න ඕන හැම වෙලාවෙම අපට මේ ලැබිලා තියෙන්නේ බොහොම වටින අවස්ථාවක්. පෙර පින නිසා ලැබෙන අවස්ථාවක් මේ බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුල අන්තර්ගත වෙනවා. මේ ලෝකයේ ලබන්න අපහසු දුර්ලභ කාරණා කිහිපයක්. බුද්ධෝත්පාද කාලයක ඉපදීම, මනුස්ස ලෝකේ ඉපදීම, ධර්ම ශ්‍රවණය කරන්ට ලැබීම, සම්බුද්ධ ශාසනය පැවිදි වීම, මේ කාරණා පිළිබඳව කල්පනා කරනකොට බලන්න පිංතුනි, දුර්ලභ මනුස්ස ජීවිතයක් අපට ලැබුණා. පෙර පින නිසාමයි මේ මනුස්ස ලෝකේ උත්පත්තිය ලබන්නේ. හැබැයි තවත් කාරණාවක් තියෙනවා. මේ මනුස්ස ලෝකේ මිනිස්සු පහළ වෙන්නේ බුද්ධෝත්පාද කාලවල විතරකුත් නෙවෙයි. අබුද්ධෝත්පාද කාලවලත් මේ මනුස්ස ලෝකේ මිනිස්සු පහළ වෙනවා. අබුද්ධෝත්පාද කාලවල මනුස්ස ලෝකේ උපදින මිනිස්සුන්ට සසරින් එතර වන මේ මග අහගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එතකොට අපි මනුස්ස ලෝකෙ ඉපදින්න පින් කළා වගේම ඒ මනුස්ස ජීවිතය බුද්ධෝත්පාද කාලයක ලබා ගන්න තවත් අපි පින්වන්ත වුණා. මේ බුදුරජාණන් වහන්සේ නමකගේ උණුසුම දැනෙන කාල සීමාව. ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ බව ඇත්ත. නමුත් තාම ධාතු පරිනිර්වාණය සිද්ධ වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළා හා සමාන සදහැ සිතකින් අපට බුද්ධෝපස්ථාන කරන්න තවමත් පුළුවන්. මොකද ධාතු පරිනිර්වාණය තාම සිදු වෙලා නැහැ. බුද්ධෝපස්ථානයන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මෙහෙවර කිරීම අපට අදටත් කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මනුස්ස ලෝකෙ උපදින්න අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාවත් බුද්ධෝත්පාද කාලයකම ලැබුණා. බුද්ධෝත්පාද කාලේ මනුස්ස ලෝකෙ ඉපදිච්ච මිනිස්සු පිළිබඳව කල්පනා කරනකොට පින්වත්නි, වැඩි පිරිසකට බුදුබණ අහන්න හම්බෙන්නේ. මේ ලෝකේ රටවල් කොච්චර තියෙනවද? ඒ රටවල් වලින් ධර්මය අහන්න ලැබිලා තියෙන්නේ මොනතරම් පොඩි රටවල් ප්‍රමාණයකටද? ඒ නිසා බුද්ධෝත්පාද කාලේ මනුස්ස ලෝකෙ උපදින්න පුළුවන්කම ලැබුණා වගේම තවත් පිනක් අපට පෑදිලා තියෙනවා. බුදුහාමුදුරු දේශනා කළ පරම පවිත්‍ර ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් පරිසරයකයි අපි ජීවත් වෙන්නේ. සතර දිසාවෙන් බුදුබණ ඇහෙන කාලයක්. ඒ නිසා මෙන්න මේ ලාභයන්, දුර්ලභ අවස්ථා අපට ලබා ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ගිහි සමාජයේ පිළිබඳව කල්පනා කරනකොට පැවිදි ජීවිතයත් අතිශයින් දුර්ලභයි. බලන්න, බුද්ධෝත්පාද කාලේ පරමාර්ථ මනුස්ස ජීවිතය ලැබලා ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබිලා පැවිදි වෙන්න ලැබෙන්නේ තවත් මොනතරම් සුළු පිරිසකටද? දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙමු සුමතුරු ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඇඹිලිපිටිය නවනගරය සෙන්චූරියන් හොටෙල් පාර නොම්බර 24 න් 10 ලිපිනේ පදිංචි දැනට සිංගප්පූරුවේ සේවය නියුතු KV රංජනී මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ ඇඹිලිපිටිය නවනගරයේ විසූ මීට මාස 3කට පෙර පරලෝ සැපත් KV කරුණාසේන ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයාණන් වහන්සේ මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය අතිපූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අභිත්තරේත කල්යාණී පාපාචිත්තං නිවාරයේ දන්ධං හි කරතෝ පුඤ්ඤං පාපස්මින් රමති මනෝති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙන එන සදැහැති දායකත්ව ධර්මදේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්ම දානමය පින්කමේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ඇඹිලිපිටිය නව නගරය සෙන්චූරියන් හොටෙල් පාර අංක 24න් 10 යන ලිපිනේ පදිංචි දැනට සිංගප්පූරුවේ සේවයෙහි යෙදී සිටින පින්වත් කේ.වී. රංජනී මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන් ඇඹිලිපිටිය නවනගරේ වාසය කරලා මීට මාස 3කට පමණ පෙර පරලෝ සැපත් කේ.වී. කරුණාසේන ආදරණීය පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහායි මේ උතුම් ධර්ම දානමය පින්කම සම්පූර්ණත්වයට පත් කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අපට අපේ ජීවිත ගමන අර්ථ සම්පන්න කර ගැනීම පිණිස හේතු වන කාරණාවක්. බුදු දේශනාව තුළ අන්තර්ගත වෙනවා ප්‍රාතිහාර්ය 3ක් ගැන. 이르දි ප්‍රාතිහාර, ආදේශනා ප්‍රාතිහාර, අනුශාසනා ප්‍රාතිහාර කියලා. 이르දි ප්‍රාතිහාර කියලා කියන්නේ අහසේ ඇවිදගෙන යන්න පුළුවන්, වතුරේ ඇවිදගෙන යන්න පුළුවන්, නොපෙනී යන්න පුළුවන්, එවැගේම විවිධ විස්මය ජනක ප්‍රාතිහාරයන් පිළිබඳව හඳුන්වන්නේ 이르දි ප්‍රාතිහාර හැටියට. ඊළඟට පින්වත්නි, ආදේශනා ප්‍රාතිහාර. ආදේශනා ප්‍රාතිහාර කියලා කියන්නේ කෙනෙකුගේ හිතක් පිළිබඳව දැක ගන්න පුළුවන් හැකියාව. අනුශාසනා ප්‍රාතිහාරය කියලා කියන්නේ සසර දුකින් එතර වීම පිණිස හේතු වන පරම පවිත්‍ර වූ ධර්මය දේශනා කිරීම. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රාතිහාර තුනෙන් 이르දි ප්‍රාතිහාර, ආදේශනා ප්‍රාතිහාර වලට වඩා අතිශයින් වැදගත් ප්‍රාතිහාරයක් හැටියට හැඳින්වුවේ අනුශාසනා ප්‍රාතිහාර. මේ ලෝකේ මිනිස්සුන්ව පහදව ගන්න ඔය ප්‍රාතිහාර තුනටම පුළුවන්. 이르දි ප්‍රාතිහාර පෑමෙනුත් බොහෝ පිරිස් තමන්ගේ වසඟයට ගන්න පුළුවන්කම ලැබෙනවා. භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ 이르දි ප්‍රාතිහාර පෙන්වමින්, එවැගේම ආදේශනා ප්‍රාතිහාර පෙන්වමින් යම්කිසි පුද්ගලයෙක් පහදවා ගන්නවා නම් එය නියම පහදවා ගැනීමක් නෙවෙයි කියන එකයි. මේ අත්තු දන්නවා පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේගේ කතාව. එක්තරා සිටුවරයෙක් පාත්‍රයක් සකස් කරලා උණ බටයක් පොළොවේ හිටවලා මේ රිට කෙළවරේ මේ පාත්‍රය රැඳෙව්වා. රඳවලා සිටුවරයා පණිවිඩයක් නිකුත් කළා. මේ ලෝකයේ රහතන් වහන්සේලා කියලා පිරිසක් ඉන්නවනම් ඒ අය 이르දියෙන් වැඩම කරලා පැමිණිලා මේ පාත්‍රය අතට ගත්තොතින් මමත් මගේ පවුලේ උදවියත් ඒ කෙනා සරණ යනවා. මේ ප්‍රවෘත්ති ආරංචි වුණහම විවිධ ශාස්ත්‍රවරු මේ සිටුවරයා පහදවා ගැනීමේ අදහසින් එතනට පැමිණියා. ඒ කිසිම කෙනෙකුට පාත්‍රය ගන්න පුළුවන්කමක් නැහැ.
පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේට මේ පිළිබඳව ආරංචි වෙලා මේ ලෝකයේ රහතන් වහන්සේලා වැඩ ඉන්නවාය කියන එක පෙන්වන්න පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ 이르දියෙන් වැඩම කරලා මේ පාත්‍රය අතට ගත්තා. ඒ ගැනීමත් සමග සිටුවරය ඇතුළු පිරිස මේ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ කෙරෙහි පැහැදුනා. මේ ප්‍රවෘත්තිය බුදුරජාණන් වහන්සේට දැනගන්න ලැබුණහම බුදුරජාණන් වහන්සේ ඒ සිදු කළ කාර්ය අගය කළේ නැහැ. බුදුහාමුදුරුවෝ මතක් කළා, මහණෙනි, යම්කිසි භික්ෂුවක් 이르දි ප්‍රාතිහාර පෙන්වා මිනිසුන් පහදවා ගන්නවා නම් ඒක හරියට කාන්තාවක් මුදලට නිරුවත පෙන්වුවා වගේ වැඩක්. ඒ නිසා එය නුසුදුසු ක්‍රියාවක් හැටියට බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. ඒකෙන් පැහැදිලි වෙනවා බුදුහාමුදුරුවෝ 이르දි ප්‍රාතිහාර, ආදේශනා ප්‍රාතිහාර පෙන්වමින් මිනිසුන් පහදවා ගැනීම අනුමත කළේ නැහැයි කියන එක. හැබැයි බුදුරජාණන් වහන්සේ අතිශයින් අගය කළ කාරණාව තමයි සසර ගමන තුල අතරමංව සිටින, සංසාර ගමන තුල නොයෙක් දුක් විඳින සත්වයන්ට සසර දුකින් එතර වෙන්න, නිවන සලස ගන්න අවශ්‍ය කරන ධර්මයේ දේශනා කරනවා නම්, මේ පරම පවිත්‍ර ධර්මයේ අනුශාසනා කරනවා නම් ඒ අනුශාසනා ප්‍රාතිහාර්ය බුදුහාමුදුරුවෝ අගය කළා. භික්ෂුන් වහන්සේලා විසින් තමන් වහන්සේලාට සිව්පසෙන් උපස්ථාන කරන දායක දායිකාවන් කෙරෙහි අනුකම්පාවෙන් කළ යුතු කාර්ය හැටියටත් පෙන්වුවේ ධර්මයේ දායාද කිරීම. ගිහීනම උපකරොන්තානං නිච්ච මාමිස දානතෝ කරෝත ධම්ම දානේන තේසම් පච්චුපකාරකං. තමන්ට සිව්පසෙන් උපස්ථාන කරන දායක දායිකාවන් වෙනුවෙන් කළගුණ සැලකීමක් හැටියට මහණෙනි ධර්මයේ දායාද කරන්න. එතකොට මේ අනුශාසනා ප්‍රාතිහාර්ය ධර්ම දානය බුදුරජාණන් වහන්සේ අතිශයින් අගය කළා. මෙන්න මේ දේශනා කරන ධර්මය යම්කිසි කෙනෙක් මනාව පරිශීලනය කරනවා නම් අන්න ඒ පුද්ගලයාට තමන්ගේ මෙලොව සුව, පරලොව සුව, සසර දුකින් එතර නිර්වාණය සලසා ගැනීමට පුළුවන්කම ලැබෙනවා. මේ නිර්වාණගාමී ප්‍රතිපදාව තුල අපට හැසිරෙන්න වෙන්නේ තනියම. තම තමන් ඒ මාර්ගය වඩන තරමට තමයි තමන්ට ප්‍රතිඵලය ලැබෙන්නේ. කාටවත් පුළුවන්කමක් නැහැ පින්වත්නි තවත් කෙනෙක්ව නිවනට යොමු කරන්න. නිවන් සෝය සලසා ගන්න ඒ කළ යුතු කාර්ය සම්පූර්ණ කළ යුතු වෙන්නේ තමන්මයි. ඒ නිසා මේ සංසාර ගමන සුවපත් කර ගැනීමේ වගකීම, සසරෙන් එතර වීමේ වගකීම වැඩිපුරම පැවරිලා තියෙන්නේ තම තමන්ට. බුදුරජාණන් වහන්සේ නාලන්දා නුවර පාවාරික කියන අඹවනේහි වැඩ ඉන්නකොට අසිබන්ධක පුත්ත ගාමිණී කියලා මිනිස්සේ බුදුහාමුදුරුව හමු වෙන්න ආවා. ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට වන්දනා කරලා බුදුහාමුදුරුවන්ගෙන් විමසනවා, බුදුහාමුදුරුවනේ මේ නාලන්දා නුවර විවිධ බමුණු ඉන්නවා, විවිධ අන්‍යාගමික තීර්ථකයෝ ඉන්නවා, විවිධ පුද්ගලයෝ ඉන්නවා. ඒ අයට පුළුවන්කම තියනවා බුදුහාමුදුරුවනේ මිනිස්සු ඉදිරියේ යාඥා කරලා ඒ මිනිස්සුන්ව ස්වර්ගයට යවන්න. මළගිය ඥාතීන්ගේ මృత දේහයන් ළඟට ගිහිල්ලා යාඥා කරලා ඒ මියගිය අයව ස්වර්ගයට යවන්න ඒ අයට පුළුවන්. බුදුහාමුදුරුවනේ බුදුරජාණන් වහන්සේට ඒ විදියට මේ ලෝකෙ මිනිස්සුන්ව, මියගිය අයව ස්වර්ගයට යවන්න බැරිද? මේ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ අසිබන්ධක පුත්ත ගාමිණීතුමාට පිළිතුරු දෙනවා බොහොම වටින උපමා භාවිතා කරලා. බුදුහාමුදුරුවෝ අසිබන්ධක පුත්ත ගාමිණීතුමාගෙන් විමසනවා, ගාමිණී
යම්කිසි ශක්තිමත් පුරුෂයෙක් ශක්තිමත් කළුගලක් අරගෙන ගිහිල්ලා ගැඹුරු දියට අතහරිනවා. එතකොට මොකද වෙන්නේ? මේ කළුගල දියේ ගිලෙනවා. ඔය යාඥා කරන අය අරගෙන ඇවිල්ලා ගාමිනී යාඥාවක් කළොත් මේ ගැඹුරු දියට වැටුණු කළුගල උඩට මතුවේවා, දිය මතුපිට පාවේවා කියලා ඒ යාඥාවට අනුව ඒ දියෙහි ගිලුණු කළුගල උඩ මතුවේයිද, දිය මතුපිට පාවේයිද කියලා ඇහුවා. ඒ වෙලාවේ අසිබන්ධක පුත්ත ගාමිණීතුමා උත්තර දෙනවා, බුදුහාමුදුරනේ කවදාකවත් ඒක එහෙම වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා, අන්න ඒ වගේ තමයි ගාමිණී, යම්කිසි පුද්ගලයෙක් කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිතයන්ට අනුගතව කටයුතු කරනවා නම්, වැරදි වැඩ කරනවා නම්, පාප කර්ම කරනවා නම්, කාට උවමනාව තිබුණත් ඒ කෙනාව සුගතියට යවන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට බුදුහාමුදුරුවෝ දෙවෙනි උපමාව භාවිතා කරනවා. අසිබන්ධක පුත්ත ගාමිණීතුමාගෙන් විමසනවා, ගාමිණී, යම්කිසි කෙනෙක් එළඟි තෙල් පිරිච්ච කලයක් නැත්නම් තෙල් පිරුණු කලයක් අරගෙන ගිහිල්ලා ගැඹුරු දියේ ඔබනවා. ඔබලා දිය ඇතුළේදී මේ කලය කඩනවා. මැටි කටු ටික ගාමිණී දියෙහි ගිලෙනවා. මේ තෙල් ටික දිය මතුපිට පාවෙන්න පටන් ගන්නවා. ඔය යාඥා කරන කණ්ඩායම එක්කරගෙන ඇවිල්ලා යාඥාවක් කළොත් ගාමිණී දිය මතුපිට පාවෙන මේ තෙල් ටික දියෙහි ගිලේවා කියලා ඒක ඒ විදියට සිදු වෙනවාද කියලා ඇහුවා. ගාමිණී බුදුහාමුදුරුවන්ට උත්තර දෙනවා, බුදුහාමුදුරුවනේ කවදාකවත් යාඥා කළා කියලා දිය මතුපිට පාවෙන තෙල් දියෙහි ගිල්ලන්න බෑ. අන්න ඒ වගේ තමයි ගාමිණී යම්කිසි පුද්ගලයෙක් කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිතයන්ට අනුගතව කටයුතු කරනවා නම් කාට උවමනාව තිබුණත් ඒ කෙනාව දුගතිගාමී කරන්න පුළුවන් කමක් නැහැ. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ මතක් කරන්නේ බුදුරජාණන් වහන්සේට කිසිම කෙනෙක් සුගතියට ගෙන යන්න, එහෙම නැත්නම් දුගතියට ගෙන යන්න, එහෙමත් නැත්නම් නිවනට ගෙන යන්න පුළුවන් කමක් නැහැ. බුදුහාමුදුරුවෝ කුමක්ද එහෙනම් කළේ? සුගතියේ ස්වභාවය දේශනා කළා. සුගතිගාමී වීම පිණිස අනුගමනය කළ යුතු ක්‍රියාකලාපය කුමක්ද කියලා පෙන්වුවා. දුගතියේ බිහිසුණු බව දේශනා කළා. ඒ බිහිසුණු දුගතියේ උපතට හේතු වන කාරණා පිළිබඳව දේශනා කළා. නිවනේ තිබෙන පරම සුවය පිළිබඳව දේශනා කළා. ඒ පරම සුවය සලසගන්න අනුගමනය කළ යුතු වැඩපිළිවෙල කුමක්ද කියන එක, අවබෝධ කරගත යුතු ධර්මය කුමක්ද කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා වෙනුවෙන් යා යුතු මග කුමක්ද, නොයා යුතු මග කුමක්ද, සසරෙන් ඈතර වීම පිණිස අනුගමනය කළ යුතු මාර්ගය කුමක්ද කියන එක පැහැදිලි කළ මාර්ගෝපදේශකයාණන් වහන්සේ හැටියටයි හඳුන්වන්නට පුළුවන්කම ලැබෙන්නේ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට නිවන සලසා ගන්න අවශ්‍ය කරන මාර්ගය දේශනා කළා. ඒ මග ගමන් කරනවද නැද්ද කියන එක තීරණය කිරීමේ බලය අප වෙතම පවරලා තියෙනවා. ඒ නිසා තම තමන්ගේ උවමනාව අනුව තමයි තම තමන් නිර්වාණය පිළිබඳව ඇති කරගන්න කැමැත්ත මත තමයි නිර්වාණය සලසා ගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා තම තමන් උනන්දු උනොතින් තමයි තම තමන්ට සැනසෙන්න පුළුවන්කම ලැබෙන්නේ. කාටවත් තමන්ව සනසවන්න බෑ. අන් අය සැනසෙන මග කියාවි, ඒ මග ඔබ යා යුතුයමයි සැනසෙන්නට නම්. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ බෞද්ධයන් විසින් නිතර පරිශීලනය කළ යුතු ධම්මපදය නම් වූ උතුම් ග්‍රන්ථයේ සඳහන් පාප වග්ගයේ ගාථා දේශනාවක් පිළිබඳව.
මේ ගාථා දේශනාව බුදුරජාණන් වහන්සේ සිදු කරන්නට හේතු වෙච්ච නිධාන කතාවක් තියෙනවා. විපස්සී බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලයේ මහා ඒක සාටක කියලා ප්‍රසිද්ධ බමුණෙක් හිටියා. ඒ බමුණා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ අපේ බුදුහාමුදුරුවෝ කියලා කිව්වේ ගෞතම බුදුරජාණන් වහන්සේට. මේ බුද්ධ ශාසනය ගෞතම බුද්ධ ශාසනය. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලයේ චූලේක සාටක නමින් ප්‍රසිද්ධ වෙච්ච බමුණෙක් වුණා. චූලේක සාටක කියලා කියන්නේ එක සලුවක් තිබිච්ච නිසා. එතකොට එක සලුවක් තිබුණු නිසා චූලේක සාටක කියන නම මේ බමුණට ලැබුණා. මේ බමුණට හිටියා බැමිණියක්. මේ බමුණටයි බැමිණිටයි දෙන්නටම ගමනට බිමනට එවැගේම ආරාමයට බණ අහන්න පින්කම් වලට යන්න භාවිතා කරන්නට තිබුණේ එකම එක සලුවයි. අපි දන්නවා සිල් සමාදන් වෙනකොට අදටත් අපේ උපාසක උපාසිකාවෝ උතුරු සලුව පාවිච්චි කරනවා. ඒ උතුරු සලුව පෙර අතීතයේ අපේ මුතුන් මිත්තෝ එවැගේම අතීතයේ මිනිස්සු නිතරම ගෙන යන සලුවක් බවට පත් වෙලා තිබුණා. එතකොට මේ සලුව නැතුව කවුරුත් ආරාමයට ඇතුල් වෙන්නේ නැහැ. ඉතින් බණ මඩුවට යනකොට මේ සලුව අරගෙන තමයි යන්නේ. මේ බමුණටයි බැමිණිටයි දෙන්නටම පන්සලට යනකොට ගෙන යන්න තිබුණේ එකම එක සලුවයි. ඒ නිසා පින්වත්නි බමුණ පන්සල් යන වෙලාවට බැමිණි ගෙදර ඉන්නවා. බැමිණි පන්සලට යනකොට බමුණ ගෙදර ඉන්නවා. මොකද දෙන්නටම පාවිච්චි කරන්න තිබුණේ එකම එක සලුවයි. දවසක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ ශ්‍රවණය කරන්නට මේ දෙන්නට යන්න උවමනාව ඇති වුණා. බැමිණි බමුණගෙන් අහනවා අද බුදුරජාණන් වහන්සේ දිවාරෑ දෙකෙහි ධර්මයේ දේශනා කරනවා. දවල් කාලේ බණ අහන්න යන්නේ කවුද? බමුණ උත්තර දෙනවා බැමිණිට කැමති දෙයක් කරන්න ඔයා කියන දෙයකට මමත් එකඟයි. බැමිණි බමුණට කියනවා එහෙනම් මම දවල් බණ අහලා එන්නම් ඔයා රැට බණ අහන්න යන්න. ඉතින් බැමිණි සලුව අරගෙන දවල් කාලේ බණ අහලා ඇවිල්ලා බමුණට රාත්‍රී බණ අහන්න යන්න සලුව ලබා දුන්නා. ඉතින් මේ සලුව අරගෙන බමුණා රාත්‍රී කාලේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මය ශ්‍රවණය කරන්නට යනවා. ධර්මානුශාසනාව ආරම්භ වුණා. එදා පින්වත්නි බුදුහාමුදුරුවෝ ධර්මයේ ශ්‍රවණය දේශනාව කරනකොට බොහෝ පිරිස් ධර්මයේ ශ්‍රවණය කරන්න පැමිණෙනවා. ඒ අතරේ රජවරු ඉන්නවා, සිටුවරු ඉන්නවා, මැති ඇමතිවරු ඉන්නවා, සාමාන්‍ය ජනතාවත් ඉන්නවා. ඉතින් මේ ධර්ම දේශනාව රැ එළි වෙනකන් ශ්‍රවණය කරන්න එදා කොසල් මහරජතුමාත් ඇවිල්ලා හිටියා. ඉතින් මේ බමුණා මේ සලුවත් අරගෙන බණ අහන්න ගියා. ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ රාත්‍රී කාලේ ආරම්භ කරනකොට මනහර විදියට බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරනකොට මේ බමුණට උවමනාවක් ඇති වුණා බුදුහාමුදුරුවන්ට යමක් පූජා කරන්න. මෙච්චර මනහර විදියට සසරෙන් එතර වෙන්න ධර්මයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේට මොනවා හරි පූජා කරන්න තිබුණ නම් මොනතරම් වටිනවද? ඒත් මට දෙන්න දෙයක් නැහෙනි බුදුහාමුදුරුවන්ට. මට දෙන්න තියෙන එකම දේ මේ සලුව. මම බුදුරජාණන් වහන්සේට මේ සලුව පූජා කරනවා කියන අදහස ඇති වුණා. බලන්න පූජා කිරීමේ අදහස පහළ වුණා. ඒ පහළ වුණත් එක්කම මේ බමුණා කල්පනා කරනවා මේ සලුව පූජා කරලා කොහොමද? මටත් බැමිණිටත් දෙන්නටම පන්සල් එන්න තියෙන්නේ මේ සලුව.
ඒ නිසා මම මේ සලුව බුදුහාමුදුරුවන්ට පූජ කරලා ගියොත් මටත් බැමිණිටත් දෙන්නටම ආයෙ බණහන්න එන්න වෙන්නේ. ඒ නිසා මම මේ සලුව තියාගන්නවා. ටික වෙලාවක් යනකොට බුදුහාමුදුරු ධර්මදේශනාව පවත්වාගෙන යනකොට නැවත වතාවක් මේ බමුණට මේ සලුව පූජා කරන්න හිත පහළ වුණා. හිත පහළ වෙනවත් එක්කම ආයෙත් සිතවිල්ලක් එනවා. මේ සලුව පූජා කරලා කොහොමද මටත් බැමිණිටත් දෙන්නටම තියෙන එකයි. මේක දුන්නොත් අපි දෙන්නටම පන්සල් යන්න බැරි වෙනවා. මෙන්න මේ විදියට පෙරයම්, මැදියම්, අලුයම්, තුන්යම් රාත්‍රී පුරාවටම මේ බමුණට එක වෙලාවක මේ සලුව පූජා කරන්න හිතෙනවා. ආයෙත් මොකද වෙන්නේ? සලුව පූජා කළොත් බැමිණිටත් සලුවක් නැති වෙනවා, මටත් සලුවක් නැති වෙනවා, පන්සල් එන්නත් බැරි වෙනවා. ඒ නිසා මේ සලුව පූජා කරන්නේ නැහැ කියලා හිතෙනවා. මෙන්න මෙහෙම රෑ එළි වෙනකන් බණ මඩුවේ ඉඳගෙන මේ ඒක සාටක බමුණ තමන්ගේ හිතත් එක්ක සටන් කරනවා. පූජා කරන්න හිත පහළ වෙනවා, නැවත මසුරුකම ඇති වෙනවා. මෙහෙම රෑ එළි වෙනකම්ම කල්පනා කර කර ඉඳලා අලුයම් කාලයේදී මම මේ සලුව ලෞතුරා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා මයි කියන තද අදහසක් හිතට ඇති කරගෙන මොකද කළේ? මේ සලුව නවල බුදුරජාණන් වහන්සේ වෙතට ගෙනහිල්ලා බුදුහාමුදුරුවන්ට පූජා කළා. ඒ පූජා කරනවත් එක්කම මේ ඒක සාටක බමුණා ශබ්ද නගලා තමන්ගේ හිතේ ඇතිවෙච්ච සතුට අර රජවරු, සිටුවරු, මැති ඇමතිවරු ධර්මයේ ශ්‍රවණය කරන්න ඇවිල්ලා හිටපු ඔක්කොම ඉස්සරහ මහා හයියෙන් ශබ්ද නගලා මම දින්නා කියලා කෑ ගැහුවා. දැන් මේ ධම්සභා මණ්ඩපේ බණහන්න ඇවිල්ලා හිටපු කොසල් මහරජතුමා ඇතුළු සිටුවරුන්ට, මැති ඇමතිවරුන්ට, අනිකුත් ශ්‍රාවකයන්ට මේ හැමෝටම ඇහුනේ මේ ඒක සාටක බ්‍රාහ්මණතුමාගේ බමුණගේ මේ කෑ ගැහිල්ල. මොකක්ද කෑ ගැහිල්ල? මම දිනුවා කියන හඬ පමණයි ඇහුනේ. කොසල් රජතුමාට ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. මේ මිනිස්සයා මේ රැ එළි වෙනකම් බණ අහලා එකපාරටම සලුවක් ගිහිලා බුදුහාමුදුරුවන්ට පූජා කරලා මම දිනුවා කියලා කෑ ගහනවා. වහාම මේ බමුණව කැඳවන්න. ඉතින් මොකද කළේ? රාජපුරුෂයෝ මේ බමුණව රජතුමා ළඟට කැඳෙව්වා. රජතුමා විමසනවා, ඔබ බුදුහාමුදුරුවන්ට ඔය සලුව පූජා කරලා මම දිනුවා කියලා මේ කෑ ගහන්නේ ඇයි? ඒ වෙලාවේ ඒක සාටක බමුණ කොසල් මහරජතුමාට ප්‍රකාශ කරනවා, රජතුමනි, මම බුදුහාමුදුරුවන්ගේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න මේ සලුවත් අරගෙන ආවා. ධර්ම දේශනාව ආරම්භ කරලා ටික වෙලාවක් යනකොට රජතුමනි මගේ හිතේ පහළ වුණා මෙච්චර මනහරව ධර්මයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේට මොනවා හරි දෙයක් පූජා කරන්න මට ලැබුණා නම් කොච්චර දෙයක්ද කියලා. මට දෙන්න දෙයක් තිබුණේ නෑ රජතුමනි. දෙන්න තිබුණු එකම දේ තමයි මේ සලුව. පූජා කරන්න හිත පහළ වුණා. ටික වෙලාවක් යනකොට මට මතක් වුණා රජතුමනි, බමුණටත් බැමිණිටත් දෙන්නටම තියෙන එක සලුවයි. බැමිණි පන්සල් එනකොට මම ගෙදර ඉන්නවා. මම පන්සල් එනකොට බැමිණි ගෙදර ඉන්නවා. අපි දෙන්නටම තියෙන එක සලුවයි. ඒ නිසා මේ සලුව බුදුහාමුදුරන්ට පූජා කළොත් අපට සලුවක් නැති වෙනවනි කියලා හිතෙනවා. ඒ නිසා මේ සලුව පූජා කරන එක නැවතුණා. ආයෙ ටික වෙලාවක් යනකොට මට ආයෙත් පූජා කරන්න හිත පහළ වෙනවා. ආයෙත් මට පරණ මතක් වීමම වෙනවා. මේ සලුව දීලා කොහොමද? අන්න ඒ විදියට රජතුමනි, පෙරයම්, මැදියම්, අලුයම් කියන තුන්යම් රාත්‍රියේ පුරාම මම මේ මසුරුකමත් එක්ක සටන් කළා.
මල සූත්‍රයේදී බුදුහාමුදුරු දේශනා කරන්නේ මච්ඡේරන් දදතෝ මලං දන් දෙන කෙනාට මසුරුකම තමයි අපිරිසිදු පිනිස හේතු වෙන්නේ. මලකඩ වගේ වෙන්නේ. ඉතින් මේ ඒකසාටක බමුණටත් මේ මසුරුකම මලකඩක් වාගේ වුණා. ඊට පස්සේ මහරජතුමාට කියනවා රජතුමනි අලුයම් කාලෙදි මට හිතුණා මේ සලුව මම බුදුරජාණන් වහන්සේට පූජා කරනවාමයි. ආන්න ඒ සිතවිල්ල ඇති කරගෙන මසුරු කමට ඉඩ දෙන්නේ නැතුව අපි දෙන්නටම තියෙන එක සලුවයි කියන චින්තනය ඇති වෙන්න ඉඩ නොදී මම වහාම බොහෝම ඉක්මනින් මේ සලුව නවල ගෙනල්ලා බුදුහාමුදුරන්ට පූජා කළා. ඉතින් මහරජතුමනි මම මසුරු කමත් එක්ක කල්පනා කරනකොට මම පරිත්‍යාගශීලීත්වයට තැන දුන්නා. රෑ එළි වෙනකම් මම මගේ හිතත් එක්ක සටන් කරලා මසුරුකම පරාජයට පත් කරලා දාන සිතිවිල්ල මම ජයග්‍රහණය කෙරෙව්වා. ඒකේ තිබිච්ච සතුටට තමයි මම දිනුවා කියලා මගේ කටින් මේ වචන ටික පිට වුණේ. මේ පිළිබඳව අහගෙන හිටපු කොසල් රජතුමා මේ බමුණා කෙරෙහි අතිශයින් පැහැදුනා. අතිශයින් පැහැදිලා මොකද කළේ? මේ කොසල් මහරජතුමා කල්පනා කරනවා මේ බමුණ කරේ ලේසි පහසු වැඩක් නෙවෙයි. සලු මහ ගොඩක් තියෙන කෙනෙකුට එකක් පූජා කරන්න පුළුවන්. සලුවක් නැති කෙනෙක් තියෙන එකම සලුව පූජා කරනවා කියලා කියන්නේ අතිශයින් අමාරු වැඩක්. පින්වත්නි, ධනය බලය තියෙන අයට පින්කම් කරන්න ලේසි. ඊට වඩා හරිම අමාරුයි නැති බැරි කෙනෙක් Tamanට තියෙන විදියට හරි දෙයක් දෙනවනම්. ඒ දානය තමයි අපහසු දානය. තියෙන කෙනාට දෙන්න පුළුවන්. නැති කෙනෙක් දෙනවනම් Tamanට පරිහරණය කරන්න තියෙන දේ දෙනවනම් අන්න ඒ කෙනා කරන්නේ අමාරුම වැඩ. දුප්පත් මිනිස්සු දන් දෙනවා කියන එක පොහොසත් මිනිස්සු දන් දෙනවට වඩා ඒ අය කරන්නේ අපහසු කාර්යයක්. ඒ නිසා කොසල් මහරජතුමා කල්පනා කළා මේ බමුණ කලේ ලේසි පහසු වැඩක් නෙවෙයි. බොහොම අමාරු වැඩක්. ඒ නිසා මේ සලුවා මේ බමුණා කරපු මේ අමාරු වැඩේට කරන සැලකිල්ලක් හැටියට රජතුමා මොකද කළේ? සලු දෙකක් ගෙනල්ලා මේ බමුණට ලබා දුන්නා. බමුණ ඒ සලු දෙක අතට අරගෙන ඒ සලු දෙකත් ගෙනහිල්ලා බුදුහාමුදුරුවන්ට පූජා කළා. බමුණ ඒ සලු දෙක බුදුහාමුදුරුවන්ට පූජා කරනවා රජතුමා දැකලා නැවත වතාවක් සලු 4ක් පූජා කළා. ඒ 4ම ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට පූජා කළා. ඊට පස්සේ ඒක දැකලා රජතුමා සලු 8ක් දුන්නා. 8ම පූජා කළා. ඊට පස්සේ සලු 16ක් දුන්නා. 16ම පූජා කළා. ඒ දෙන හැම සලුවක්ම මේ බමුණ මොකද කළේ? බුදුහාමුදුරුවන්ටම පූජා කරනවා. මේ විදිහට රජතුමා එන්න ප්‍රමාණය වැඩි කළා. දෙගුණ කර කර සලු ගෙනල්ලා ලබා දුන්න බමුණට. ඒ ලැබෙන හැම සලුවම බුදුහාමුදුරන්ට පූජා කළා. දැන් බමුණ ඊළඟට කල්පනා කරනවා මම මේ කරන වැඩේ සමාජය තුල නරක නාමයක් පැතිරෙන්න හේතුවක් වෙන්නත් පුළුවන්. මේ රජතුමා දෙන සලුව මේ බමුණා බුදුහාමුදුරන්ට පූජා කරනවා. බුදුහාමුදුරන්ට පූජා කරන තරමටම ඊට දෙගුණ තෙගුණ වෙමින් රජතුමා නැවත බමුණට සලු පූජා කරනවා. ඒ නිසා මේ බමුණ උපක්‍රමයක් යොදන්නේ Tamanට සලු ප්‍රමාණය වැඩි කරගන්න ගත්ත ක්‍රියාමාර්ගයක්ද කියලා මේ අන් අය අතරේ කතාබහක් හැදෙයි කියලා මොකද කළේ? මේ රජතුමා බමුණට දුන්නු සලු අතරින් දෙකක් තියාගෙන ඉතුරු ටික පූජා කළා. මෙන්න මේ විදියට කටයුතු කරනකොට බලන්න මේ ඒකසාටක බමුණාගේ හිතේ ඇතිවෙච්ච සිතිවිලි වලට ලැබුණු දේ. පින්වත්නි, මේ බමුණ අතිශයින් පැහැදිලා මහා සම්පත් මේ බමුණට ලබා දුන්නා. එතකොට බලන්න දුන්නොත් දානය ලැබෙයි නිධානය කියලා කියන්නේ නිකන් නෙවෙයි. Tamanට පුළුවන් නම් පිරිසිදු සිතින් යමක් තව කෙනෙකුට දෙන්න.
ඒ දීමේ ආනිසංස තමන්ට ඒකාන්තයෙන්ම ලැබෙනවා. මෙන්න මේ කතා ප්‍රවෘත්තිය පිළිබඳව දැනගත්තාම බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස ඉදිරියේ මේ කාරණාවම මූලික කරගෙන ධර්ම දේශනාවක් සිද්ධ කළා. අන්නේ ධර්ම දේශනාවේ මාතෘකාව තමයි අද ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට අපි තෝරගත්තේ. අභිත්තරේත කල්යාණේ පාපා චිත්තං නිවාරේ දන්ධංහි කරතෝ පුඤ්ඤං පාපස්මින් රමති මනෝ. සුචරිත ධර්මේහි යම්කිසි කෙනෙක් කම්මැලි නැතුව වීරවන්තව යෙදෙනවා නම් පාප කර්මවලින් තමන්ගේ හිත වළක්වා ගන්නවා නම් පාපා චිත්තං නිවාරේ පාප සිතිවිලි වලට තමන්ගේ හිතේ ඉඩක් ලබා දෙන්නේ නැත්තම් ඒ වගේම පින්කම් අලස ලෙස ක්‍රියා කිරීමෙන් ඒ කෙනාගේ සිත පාපයටම යොමු වෙලා යනවා. එතකොට මෙතනදී මේ පැහැදිලි කරන්නේ කළ යුතු කාර්ය සහ නොකළ යුතු කාර්ය. පින්කම් වල නොයෙදෙමින් දන් දෙන්න, සිල් රකින්න, භාවනාව ප්‍රගුණ කරන්න ප්‍රමාද වෙමින් එවැනි හොඳ කටයුතු වල අලසව පාප කර්මවලම හිත යොමු කරමින් සිත පාපේහිම ඇලී ගැලී කටයුතු කරනවා නම් ඒ කෙනා සැනසෙන්නේ නැහැ, වෙනසෙනවා. සුචරිතයට යොමුව පිනට දහමට වීරවන්තව යොමු වෙනවා නම් පාප කර්ම වලින් තමන්ගේ සිත වළක්ව ගන්නවා නම් ආන්න ඒ කෙනා සැනසීම උදා කරගන්න බව බුදුහාමුදුරුවෝ දේශනා කළා. අපට හොඳට පින්කම් කරන්න පුළුවන් කාල සීමාවක් තමයි මේ ඇති වෙලා තියෙන්නේ. අපි හිතන්න ඕන හැම වෙලාවෙම අපට මේ ලැබිලා තියෙන්නේ බොහොම වටින අවස්ථාවක්. පෙර පින නිසා ලැබෙන අවස්ථාවක් මේ. බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුළ අන්තර්ගත වෙනවා මේ ලෝකයේ ලබන්න අපහසු දුර්ලභ කාරණා කිහිපයක්. බුද්ධෝත්පාද කාලයක ඉපදීම, මනුස්ස ලෝකේ ඉපදීම, ධර්ම ශ්‍රවණය කරන්ට ලැබීම, සම්බුද්ධ ශාසනයේ පැවිදි වීම. මේ කාරණා පිළිබඳව කල්පනා කරනකොට බලන්න පිංතුනි, දුර්ලභ මනුස්ස ජීවිතයක් අපට ලැබුණා. පෙර පින නිසාමයි මේ මනුස්ස ලෝකේ උත්පත්තිය ලබන්නේ. හැබැයි තවත් කාරණාවක් තියෙනවා. මේ මනුස්ස ලෝකේ මිනිස්සු පහළ වෙන්නේ බුද්ධෝත්පාද කාලවල විතරකුත් නෙවෙයි. අබුද්ධෝත්පාද කාලවලත් මේ මනුස්ස ලෝකේ මිනිස්සු පහළ වෙනවා. අබුද්ධෝත්පාද කාලවල මනුස්ස ලෝකේ උපදින මිනිස්සුන්ට සසරින් එතර වන මේ මග අහගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එතකොට අපි මනුස්ස ලෝකෙ ඉපදින්න පින් කළා වගේම ඒ මනුස්ස ජීවිතය බුද්ධෝත්පාද කාලයක ලබා ගන්න තවත් අපි පින්වන්ත වුණා. මේ බුදුරජාණන් වහන්සේ නමකගේ උණුසුම දැනෙන කාල සීමාව. ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ බව ඇත්ත. නමුත් තාම ධාතු පරිනිර්වාණය සිද්ධ වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩවාසය කළා හා සමාන සැදැහැ සිතකින් අපට බුද්ධෝපස්ථාන කරන්න තවමත් පුළුවන්. මොකද ධාතු පරිනිර්වාණය තාම සිදු වෙලා නැහැ. බුද්ධෝපස්ථානයන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මෙහෙවර කිරීම අපට අදටත් කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මනුස්ස ලෝකෙ උපදින්න අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාවත් බුද්ධෝත්පාද කාලයකම ලැබුණා. බුද්ධෝත්පාද කාලේ මනුස්ස ලෝකෙ ඉපදිච්ච මිනිස්සු පිළිබඳව කල්පනා කරනකොට පින්වත්නි, වැඩි පිරිසකට බුදුබණ අහන්න හම්බෙන්නේ. මේ ලෝකේ රටවල් කොච්චර තියෙනවද? ඒ රටවල් වලින් ධර්මය අහන්න ලැබිලා තියෙන්නේ මොනතරම් පොඩි රටවල් ප්‍රමාණයකටද? ඒ නිසා බුද්ධෝත්පාද කාලේ මනුස්ස ලෝකේ උපදින්න
පුළුවන්කම ලැබුණ වගේම තවත් පිනක් අපට පෑදිලා තියෙනවා. බුදුහාමුදුරු දේශනා කළ පරම පවිත්‍ර ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් පරිසරයකයි අපි ජීවත් වෙන්නේ. සතර දිසාවෙන් බුදුබණ ඇහෙන කාලයක්. ඒ නිසා මෙන්න මේ ලාභයන් දුර්ලභ අවස්ථා අපට ලබා ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ගිහි සමාජයේ පිළිබඳව කල්පනා කරනකොට පැවිදි ජීවිතයත් අතිශයින් දුර්ලභයි. බලන්න බුද්ධෝත්පාද කාලේ පරමාර්ථ මනුස්ස ජීවිතය ලබලා ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබිලා පැවිදි වෙන්න ලැබෙන්නේ තවත් මොනතරම් සුළු පිරිසකටද? ඒ නිසා පින්වතුනි මේ දුර්ලභ අවස්ථා සම්පූර්ණත්වයට පත් කරගන්න පුළුවන් වෙච්ච පිරිසක් හැටියට අපි අපේ ජීවිත ගමන අර්ථ සම්පන්න කරගන්න මහන්සි ගන්න ඕන. ඒ සඳහා අපි උනන්දු වෙන්න ඕන. මණිකක් උඩ වාඩි වෙලා හිඟමන් යදින්න ඕන නැහැ. මේ මණිකේ තිබෙන වටිනාකම තේරුම් අරගෙන අපි ක්‍රියා කිරීමයි කළ යුතු කාර්ය බවට පත් වෙන්නේ. ඒ නිසා හැම වෙලාවකම තමන් කළ යුතු කාර්ය පිළිබඳව මනවින් තේරුම්ගෙන අප්‍රමාදීව කටයුතු කරන්න. මේ ධර්ම මාර්ගය තුල අප්‍රමාදීව කටයුතු කිරීම සඳහා අප විසින් මෙනෙහි කළ යුතු කාරණා කිහිපයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ගාථා දේශනාවට අනුව සුචරිතයෙහි යෙදී සිටින්න උනන්දු ඇති කර ගන්නත් පවෙන් වැළකී වාසය කරන්නත් වීරිය උපදවා ගැනීම සඳහා අනුගමනය කළ යුතු කරුණු. ඔය ඇත්තන්ට ධර්ම මාර්ගය තුල ඉදිරියට යන්න ඕන නම් වීරිය ඒ සඳහා වඩන්න ඕන නම් නූපන් අකුසල් නූපදවාගෙන ඉන්න ඕන නම් උපන් අකුසල් දුරු කරන්න ඕන නම් නූපන් කුසල් උපදවන්න ඕන නම් උපන් කුසල් වඩා වර්ධනය කරගන්න ඕන නම් බුදුහාමුදුරු පෙන්නවා අපාය භය පච්ච වෙක්කනතා පාප කර්ම කළොත් හිත කෙලෙස් වලට බරව තබාගෙන වාසය කළොත් මට සතර අපාය උපදින්න වෙනවා. සතර අපායේ ඉපදෙන සත්වයන්ට මොන තරම් දුක් විඳින්න වෙනවද? මෙන්න මේ සතර අපායේ තිබෙන බය පිළිබඳව මෙනෙහි කරන්න. ආනිසංස දස්සාවිතා යහපතෙහි යෙදෙමින් කටයුතු කළොත් දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන්ට අනුගතව සිතකය වචනය කියන තුන්දොර සංවරෙහි පිහිටුවා ගත්තොත් මට ලැබෙන ලාභ මොනවද? ආනිසංස මොනවද? බුදුහාමුදුරුවෝ දන් දෙනකොට ලැබෙන ආනිසංස දේශනා කළා. සීලය ආරක්ෂා කරනකොට ලැබෙන ආනිසංස දේශනා කළා. භාවනාව ප්‍රගුණ කිරීමෙන් ලැබෙන ආනිසංස දේශනා කළා. මේ ධර්ම මාර්ගය තුල ගමන් කිරීමෙන් තමන්ට ලබා ගන්න පුළුවන් ආනිසංස පිළිබඳව මනාව දේශනා කළා. අන්නේ ආනිසංස පිළිබඳව මෙනෙහි කරන්න. ගමන වීතිපච්ච වෙක්කනතා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඒ තත්ත්වවලට පත්වීම පිණිස අනුගමනය කරපු ගමන් මාර්ගය ඒක අත්‍යවශ්‍ය කාරණාවක්. මොකද හේතුව පින්වතුනි ඔබ වගේම මං වගේම මේ බිහිසුණු සසරේ රැඳිලා අතරමං වෙලා දුක් විඳපු අයම තමයි බුදු පසේ බුදු මහරහත් ආදී තත්ත්වවලට පත් වෙලා තියෙන්නේ. වෙනම පිරිසක් නෙවෙයි. අපි වගේම සංසාර ගමනේ විවිධ භවවල ඉපදෙමින් ඒ වගේම වෙනස් වෙමින් පවතිලා ඒ භවවලින් අයින් වෙලා චුති වෙලා මරණයටපත් වෙලා සුගතිවල ඉපදෙමින් සැප විඳලා දුගතිවල ඉපදිලා දුක් විඳලා පාප කර්ම කරලා පුණ්‍ය කර්ම කරලා මේ සසරේ නොයෙක් දුක් විඳ සැරි සරපු අයම තමයි අර උත්තරීතර තත්ත්වවලට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම කල්පනා කරන්න ඕන අඟුලිමාල වගේ චරිත මිනිස්සු 999 දෙනෙක් ඝාතනය කරලා ඒ තරම් රෞද්‍ර ඒ තරම් දාමරික මානසික මට්ටමකින් යුක්තව හිටපු අඟුලිමාලල වගේ චරිත සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වෙන්න උන්වහන්සේලා අනුගමනය කරපු ගමන් මාර්ගය ගැන හොයන්න. ඒ ගැන විමසන්න. ඒ මඟ අනුගමනය කරන්න, අනුකරණය කරන්න.
ඊළඟට ಜಾති මහත්ත පච්ච වෙක්කනතා තමන්ගේ උපත ගැන මේ මනුස්ස ලෝකයේ උපත අතිශයින් වැදගත්. අර පෙර සඳහන් කරපු විදිහට මේක දුර්ලභ අවස්ථාවක්, පෙර පිනට ලැබෙන අවස්ථාවක් කියලා හිතන්න. ඊළඟට සත්තු මහත්ත පච්ච වෙක්කනතා අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ තිබෙන වටිනකම ගැන මෙනෙහි කරන්න. දැන් මේ කාල සීමාවේ මේ පැතිර යන වසංගත රෝගී තත්ත්ව ඉදිරියේ බොහෝ රටවල් වල බොහෝ පිරිසකගේ අදහස බුදුරජාණන් වහන්සේගේ දේශනාව හා සම්බන්ධ වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් බුදුදහම පැත්තට හැරිලා තියෙන කාල සීමාවක්. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් එහා දෙයක් මේ ලෝකෙ වෙන්නේ නැහැ. ඕනෑම අභියෝගයකට, ඕනෑම ප්‍රශ්නයකට ලස්සන පිළිතුරු අනුගමනය කළ යුතු වැඩපිළිවෙල බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. ඒ නිසා බොහෝ දෙනෙක් බුදුදහම පැත්තට හැරිලා තියෙනවා. බුදුදහම පිළිබඳව විමසන ස්වභාවය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේගේ වටිනකම ගැන හිතන්න. සබ්‍රක්‍මචාරි මහත්ත පච්ච වෙක්කනතා. තමන් එක්ක මේ ධර්මානුකූල පදනම තුල හැසිරෙන සබ්‍රක්‍මචාරීන් වහන්සේලා ගිහි ඇත්තන්ට නම් තමන් එක්ක මේ බණ අහන්න එන මේ ධර්මානුකූල පදනම තුල ජීවත් වෙන උදවියගේ ගමන් මාර්ගයේ ඔවුන් පිළිබඳව මෙනෙහි කරන්න. දායජ්‍ය මහත්ත පච්ච වෙක්කනත තමන්ට ලැබුණු මේ උතුම් දායාදය ගැන හිතන්න. පිණ්ඩපාතා පචායනත භික්ෂුන් වහන්සේලාට නම් තමන්ට දන් දෙන උදවිය ගැන හිතන්න කිව්වා. කුසීත පුද්ගල පරිවර්ජනතා කම්මැලිකාර චරිත, අලස චරිත අතහරින්න. පාපයට බර වෙලා පිනෙහි කුසලයේහි කම්මැලිව අලසව ක්‍රියා කරන උදවිය අත්හරින්න. ඔවුන් එක්ක ගිහිලා කවදාකවත් අපට සැනසීමක් ලබන්න බෑ. ආරද්ධ විරිය පුද්ගල සේවනතා ආරම්භන ලද වීරයෙන් යුක්ත උදවිය ඇසුරු කරන්න. මෙන්න මේ කාරණා පිළිබඳව අවධානය යොමු කරනවා නම් අපටත් ඒ කාන්තේම ඒකසාටක බමුණට අර පරිත්‍යාගශීලී අදහස නැති කරලා මසුරුකමට ඉඩ දෙන්න තිබිච්ච ඒ ස්වභාවය රැ එළි වෙනකන් පරිත්‍යාගශීලී අදහස නැති කර කර මසුරුකමට තැන දුන්නා. අන්න ඒ මසුරුකම උද්දීපනය කරන්න වෑයම් නොකර කෙසේ හෝ සටන් කරලා මේ කෙලෙස් සමග සටනක් ඇති කරලා ඒ කෙලෙස් බිඳ දමා නිකෙලෙස් ස්වභාවයකට පැමිණෙන්න ප්‍රඥාව විස්මතු කරන්න මහන්සි ගන්න ඕන. ඒක සාටක බමුණට පුළුවන්කම ලැබුණා. රැ එළි වෙනකන් අර දාන සිටිවිලි පාලනය කර කර මසුරුකමට තැන දීදී ඒ සටනින් මසුරුකම පරාජයට පත් කරලා පරිත්‍යාගශීලී උතුම් දාන සිටිවිල්ලට තැන දෙන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා මේ බමුණ ජයග්‍රහණය ලැබුවා. ඒ නිසා අපිත් අපේ හිත තුළ ගොඩ නැගෙන මසුරු සිටිවිලි, කෙලෙස් සිටිවිලි පරාජයට පත් කරන්න ඕන. ඒ සිටිවිලි පරාජයට පත් කරලා දැහැමි සිටිවිලි වලට ජයග්‍රහණය කරන්න ඉඩ දෙන්න. ඒ සඳහා තමන්ගේ හිත තුළ කල්යාණ මිත්‍රයාව ගොඩනගන්න, ශක්තිමත් කරන්න, ධර්මයේ පරිශීලනය කරන්න. එවිට ඔබට සැනසෙන්නට පුළුවන්කම ලැබේ. ඒ සැනසුම සලසා ගැනීම සඳහා මේ උතුම් දම් දෙසුම ඔබට අපට යහපත පිණිසම පවතිවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ඇඹිලිපිටිය නවනගරය සෙන්චූරියන් හොටෙල් පාරේ අංක 24/10 ලිපිනේ පදිංචි දැනට සිංගප්පූරුවේ සේවයෙහි යෙදී සිටින කේ.වී. රංජනී මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන්. ඒ කොයි කවුරුත් බලාපොරොත්තු වෙනවා
මීට මාස 3කට පමණ පෙර ඇඹිලිපිටිය නවනගරයේ වාසය කරලා ජන්මාන්තරගත වන්නට යෙදුණු ආදරණීය පියාණන් කේ.වී. කරුණාසේන මැතිතුමන් සිහිපත් කරලා එතුමන්ට පුණ්‍යානුමෝදනා කරන්න. ඒත් එක්කම බලාපොරොත්තු වෙනවා මීට වසර 7කට පෙර පරලෝ සැපත් එස්.එච්. දයාවති ආදරණීය මෑණියන් සිහිපත් කරගෙන එතුමියට පින් දෙන්න. ඒ වගේම මීට වසර 17කට පෙර මිය පරලෝ සැපත් කේ.එච්. ලිලි නෝනා මෑණියන් ඇතුළු නමින් මිය පරලෝ සැපත් වෙලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම් තාක් දෙමාපිය ඥාති හිත මිත්‍ර ගුරුවර සහෝදරාදී පිරිස් වෙත්නම් ඒ හැමෝම සිහිපත් කරගෙන පින් දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නම් සඳහන් කළ නොකළ නමින් මියගිය සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ භව ගමන් සුඛී සුවපත් භාවයට පත් කරගනිත්වා සසර දුකින් එතරව උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් අපි මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සම්්‍ය දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහෙන් ආරක්ෂා කරත්වා. විශේෂයෙන් සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වන පරිදි රත්නසිරි ජෝතිමුනි දයාබර ස්වාමි පුරුෂයාණන්ට ඒ වගේම තානුජ මදුරංග පුතාට ලොකු දුව තනූජා මදුෂිකාට පොඩි දුව තේජා මදුරංගි ඇතුළු පවුලේ හැමෝටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නත් රංජනී මහත්මියගේ සහෝදර සහෝදරියන්ට ඒ අයගේ පවුල්වල සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයට ඒ වගේම පවුලේ හැමෝටම ආශිර්වාද පතන අතරේ දේශකයාණන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි හැමෝම මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරලා විශේෂයෙන් ප්‍රාර්ථනා කරමු සිංගප්පූරුවේ සේවයේ යෙදී සිටින මේ පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරපු බොහෝ පිරිසකට ධර්මයේ ශ්‍රවණය කරන්නට ඉඩකඩ සලස්වා දුන්නු පින්වත් කේ.වී. රංජනී මහත්මියට තුන්රුවනේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ රැකවරණින් කායික මානසික සුවපත්භාවය සැලසේවා. ඒ වගේම මේ පැතිර යන වසංගත රෝගී තත්ත්ව ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට හෙද කාර්ය මණ්ඩලයට ඔබව අපව රකින්න ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට අසනීප තත්ත්වවලට පත්වෙච්ච රටවැසි ලෝවැසි හැමෝටම සිත ශාන්තිය යහපත උදා වෙත්වා. දෙවියොත් පතන බෝධියකින් මෙපින් අනුමෝදන්ව උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියන අදහසින් දෙවියන්ට පින් දෙමු. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. මෙසේ රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් කාටත් උතුම් ධර්මාවබෝධය පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔහොම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මීට මාස 3කට පෙර පරලෝ සැපත් කේ.වී. කරුණාසේන ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඇඹිලිපිටිය නවනගරයේ සෙන්චූරියන් හොටෙල් පාර නොම්බර 24න් 10 ලිපිනේ පදිංචි දැනට සිංගප්පූරුවේ සේවයේ නියුතු කේ.වී. රංජනී මහත්මියයි. සිදු කළ
කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එතුමිය ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා